समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදස්සු භන්තේ භගවතෝ ද්වේ ශ්‍රාවකා සමසද්දා සමසීලා සමපඤ්ඤා ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ තේ කායස්ස බේදා පරම්මරණා සුගතින් සංගං ලෝකං උප්පඤ්ඤයං දේව භූතානම් පිපනනේ සංභන්තේ සියා විශේෂෝ සියානානා කරණන්ති ශ්‍රද්ධාවන්ත පින්වත්නි ප්‍රඥානාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ සන්ධ්‍යා ප්‍රියානි නයනා යන දියණියන් තිදෙනා ඒ වාගේම බෑනාවරු දෙපළ සහ මුණුබුණු මිනිබිරියන් විසින් බොහෝම ශ්‍රද්ධාවෙන් සිද්ධ කරන ධර්ම දානමේ පින්කම බලාපොරොත්තු වන්නේ මීට වසර 4කට කලින් පරලොව සපත්වන්ට යෙදුණු සමරසේන විජේතුංග පියාණන්ටත් වසර 3කට කලින් පරලොව සපත්වන්ට යෙදුණු චිත්‍රා විජේතුංග මෑණියන් ප්‍රධාන පරලොව සපත් සීලෝම ඥාතීන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ ධර්ම දානමේ පුණ්‍ය කුසලයේ හේතු වාසනා වේවා. තුන් ලෝයෙහිම වසන සියලුම සත්වයන්ටත් සසර දුකින් අත මිදීමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස මේ ධර්ම දානමේ කුසලයේ හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්වත්නි, අද ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ අංගුත්තර නිකායේ 3 වෙනි කොටසේ පංචක නිපාතේ පඨම පඤ්ඤාසකේ සුමනා වග්ගේ සුමනා සූත්‍රය. සුමනා සූත්‍රය බුදුරජාණන් වහන්සේගෙන් සුමනා කියන රාජකුමාරිකාව අහපු ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ දුන්නු පිළිතුරු සඳහන් වෙන බොහෝම ලස්සන සූත්‍රයක්. සුමනා රාජකුමාරිකාව කියන්නේ කවුද පින්වත්නි? කොසල් මහ රජුරුවන්ගේ දියණියක්. දවසක් කොසල් මහ රජුරුවන්ගේ මාලිගාවේ රාජකුමාරිකාවකට පින්නතුනි පුතෙක් ලැබුණා. එදාම මාලිගා වැඩ කරන දාසියකටත් පින්නතුනි පුතෙක් ලැබුණා. දැන් මේ දෙන්නගෙන් එක්කෙනෙක් පින් රාජකුමාරයෙක්, අනික් කෙනා දාසියකගේ පුතා.
රාජකුමාරිකාවට දාව උපන් පුතා නිදාගන්නේ පින්නතුනි ඇඳේ. නමුත් මේ දාසියට දාව උපන් පුතා නිදාගන්නේ ඒ ඇඳ ළඟම පැදුරු කඩමාලක් කරගෙන නිදා ගන්නවා. පින්වත්නි මේ දරුවෝ දෙන්නම අපේ බුදුහාමුදුරුවන්ට කලින් බුද්ධත්වයට පත් වුණු කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලේ මහානදම් පුරපු දෙන්නේ. හැබැයි අර ඇඳේ ඉන්න කුමාරයාට පෙර ජීවිත දකින්න පින්නතුනි නුවණ තියෙනවා. පුබ්බේ නිවාසානුස්සති. පෙර ජීවිත දකින්න නුවණ තියෙනවා. දවසක් මේ ඇඳේ ඉන්න ගම මේ කුමාරයා බලනවා මාත් එක්ක එකට මහානදම් පුරපු මගේ යාළු ස්වාමීන් වහන්සේ කෝ? අනේ පින්නතුනි බලනකොට වැඩි ඈතක නෑ. තමන්ගේම අත ළඟ. ඒ වගේම තමන්ගේ ඇඳ ළඟ පැදුරු කඩමාලක් එලාගෙන ඉන්නවා. මේක දැකලා මේක දැනගෙන ඇඳේ ඉන්න කුමාරයා අර පැදුරු කඩමාලේ ඉන්න කුමාරයාට කියනවා මම කිව්වා නේත දන් දීලා විතරක් මදි සිල් ලකින්නත් ඕන කියලා. මම ඔබට කිව්වා නේද සිල් ලකලා විතරක් මදි දන් දෙන්නත් ඕන කියලා. සිල් ලකලා විතරක් මදි දන් දෙන්නත් ඕන කියලා. ඊට පස්සේ මේ පැදුරු කඩමාලේ ඉන්න කුමාරයා කියනවා හා දැන් ඉතින් මානෙ ඇති කරගන්න එපා. ඔබේ කයත් පඨවි ආපෝ තේජෝ වායෝ මගේ කයත් පඨවි ආපෝ තේජෝ වායෝ. මානෙ ඇති කරගන්න එපා කිව්වා. පින්වත්නි මේ කුමාරවරු දෙන්න රජමාලිගාවේ රාජකුමාරිකාවට දාව උපන් පුතත් දාසියට උපන් පුතත් පින්නතුනි මේ දෙන්නම පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ එක්කෙනෙක් ඒ කියන්නේ ඇඳේ ඉන්න කුමාරයා පිරුවේ පින්නතුනි බත්තග්ගවත. බත්තග්ගවත කියන්නේ තමන් පිණ්ඩපාතේ වැඩම කරලා විහාරයට ආපහු වැඩම කරලා පින්නතුනි වළඳනවා. සාරාණීය වත කියලා කියන්නේ තමන් පිණ්ඩපාතේ වැඩම කරලා තනියෙන් වළඳන්නේ නැතුව අනිත් ස්වාමින් වහන්සේලාගේ පාත්‍රවලටත් අර තමන් කරගෙන ආව පිණ්ඩපාතේ වලින් ටික ටික පින්නතුනි බෙදනවා. ඒක සාරාණීය වත. දැන් එතකොට ඇඳේ ඉන්න කුමාරයා පූර්ණය කළා තියෙන මොකද්ද? බත්තග්ගවත. පැදුරු කඩමාලේ ඉන්න කුමාරයා පූර්ණය කළා තියෙන මොකද්ද? සාරාණීය වත. මේ දරුවෝ දෙන්න මෙහෙම කතා කරනකොට මාලිගාවේ පින්නතුනි මේක අහගෙන හිටියා මේ කොසල් රජුරුවන්ගේ දියණියක් වන සුමනා රාජකුමාරිකා මේ දරුවෝ දෙන්න කතා කරනකොට මේට සුමනා කියන නම ලැබුණු හේතුවකුත් තියෙනවා පින්නතුනි. සුමනා කියන්නේ සතුටු සිත් ඇත්ති තැනැත්තිය කියන එකනේ. මේ නම ලැබුණේ නැත්නම් මෑගේ පෙර ජීවිත කතාව තමයි විපස්සී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මය පින්නතුනි උප්පත්තිය ලැබලා මය පුංචි කාලෙම තාත්තා නැති වුණා. අම්මා තමයි මේ දරුවා නැත්තම් මේ කුමාරිකාව හදා වඩා ගත්තේ. දවසක් ආරංචි වුණා අම්මට විපස්සී බුදුහාමුදුරුවෝ මේ තමන්ගේ ගමට පිණ්ඩපාතේ වඩිනවා කියලා. නැත්තම් දානෙකට වඩිනවා කියලා. ඒක ආරංචි වෙලා ඇය ඒ කියන්නේ අම්මා හරි සතුටින් හිටියා. ඊපස්සේ බුදුහාමුදුරුවන්ට දන් හැද්දක් බෙදන්න තියෙනම් කොච්චර හොඳයිද. ඒත් අනේ මහත්යත් නෑනේ. මේව කොහොමද සූදානම් කරන්නේ? මේ විදියට කල්පනා කර කර ඉන්නකොට පින්නතුනි මේ දරුවා නැත්තම් මේ කුමාරිකාව මේ අම්මගෙන් අහනවා ඇයි යමි දුකෙන්
වගේ ඉන්නේ, අඬන්න වගේ ඉන්නේ ඇයි? අනේ පුතේ, විපස්සී බුදුරජාණන් වහන්සේ මේ ගමට පිණ්ඩපාතේ වඩිනවා, දානකට වඩිනවා. නමුත් ඒ දානේ බාරගෙන තියෙන සේනාධි නායකයා මේකේ. මේ රටේ සේනාධි නායකයා. මේ පළාතේ සේනාධි නායකයා. ඔහු කියනවලු විපස්සී බුදුහාමුදුරුවන්ට පළවෙනි දන් හැඳ බෙදන්නේ මම කියලා. අනේ පුතේ, තාත්තා හිටියනම් අනිවාර්යෙන් විපස්සී බුදුහාන්ට පළවෙනි දන් හැඳ බෙදන්නේ තාත්තා. තාත්තා නෑනේ පුතේ. මේ දූ කුමරිය කියනව පින්නතුනි, අම්මට ඕනේ විපස්සී බුදුහාන්ට පළවෙනි දන් හැඳ බෙදන්නද? අනේ උදු එහෙම තියෙන ලොකු දෙයක් කියුවා. හරි. අම්මා දුක් වෙන්න එපා. මං මේ වැඩේ කරන්නම්. මේ කරපු දේ තමයි පින්නතුනි, හොඳට කිරිබතක් හැදුවා. කිරිබතක් කදලා රන් තලියකට මේ කිරිබත් ටික බෙදලා, ඒ කියන්නේ දේශනාවේ කියන පිනුන පාත්‍රයක හැඩයක තියෙන මේ රන් තලියට කිරිබත් ටික බෙදලා මෙය පියණෙන් පින්නතුනි මේ පාත්‍රේ වහලා වටේට එතුවා මේ දෑසමන් මල්. ඒ කියන්නේ මල් මාලාවක් වගේ හදලා මේක දෑසමන් මල් ටිකක් එතුවා පාත්‍රේ වටේට. දැන් මේක පින්නතුනි පාත්‍රයක් කියලා පේන්නේ නැහැ. පේන්නේ නිකන් එකට ඔතපු එකට හදපු නිකන් චෛත්‍යයක හැඩේ තියෙන මල් ටිකක් වගේ. මම පින්නතුනි මේක ඔළුවේ තියාගත්තා. ඔළුවේ තියාගෙන දැන් යනවා. දැන් මේ යන්නේ මොකක් කරන්නද? විපස්සී බුදුරජාණන් වහන්සේට පළවෙනි දන් හැඳ බෙදන්න යන්නේ මේ. අම්මගේ හිතේ තිබුණු අදහස ඉෂ්ට කරන්න මේ දූ කුමරිය යන්නේ. මෙහෙම යනකොට පින්නතුනි තැන් තැන් කර මුල කපුලු. මේ දියණියකින් ඇහුවා ආරක්ෂකයෙක් කොහෙද යන්නේ? විපස්සී බුදුහාමුදුරුවන්ට මල් පූජා කරන්න. දම් බෙදන්න නෙවෙයි, මල් පූජා කරන්න. යන්න දෙන්න බෑ කිව්වා. ඇයි යන්න දෙන්න බෑ කියන්නේ? සේනාධි නායකයා කියලා තියෙනවා කාටවත් යන්න දෙන්න එපා කියලා. ඉස්සෙල්ලාම විපස්සී බුදුහාමර පළවෙනි දන් හැඳ බෙදන්නේ අපේ සේනාධි නායකයා නිසා යන්න දෙන්න බෑ. දම් බෙදන්න නෙවෙයිනේ මේ යන්නේ. දම් බෙදන්නේ තහනම තියෙන්නේ, මං යන්නේ මල් පූජා කරන්න. මල් පූජා කරන්න තහනමක් නැහැනේ. අවසර ගත්ත එතනින්. ඒ මුර කපල්ලෙන් කොහොම හරි ගියා. පින්නතුන් නගරයට ඇතුළු වෙලා ඉන්නකොට විපස්සී බුදුරජාණන් වහන්සේ වඩිනවා. භික්ෂුන් වහන්සේලාත් එක්ක. ඇය කරපු දේ තමයි විපස්සී බුදුහාමුදුරන්ට පින්නතුනි පළවෙනි දන් හැඳ කොහොම හරි බෙදුවා. ඒ දම් බෙදලා ඒ විතරක් නෙවෙයි, ඇය හරියට පින්නතුනි සතුටු වුණා. සතුටු වෙලා ඇය එදා ප්‍රාර්ථනා කළා, ස්වාමීනි විපස්සී බුදුරජාණන් වහන්සේ මේ දුන්නු දානේ පිනෙන් මම ප්‍රාර්ථනා කරනවා උපන් සෑම ආත්මයකම මම මගේ නම සුමනා නමින් සෑම දෙනාම මාව අමතන්ට ඕනේ. ඒ කියන්නේ සුමනා නමම මට උපන් සෑම ජීවිතයකම ලැබෙන්න ඕනේ. මගේ ශරීරයෙන් දෑසමන් මල් සුවඳ බුදුහානේ විහිදෙන්න ඕනේ. මේ විදියට ප්‍රාර්ථනා කළා සුමනා රාජකුමාරිකාව කොයි කාලෙද? විපස්සී බුදුහාරන් කාලේ. එතකොට එතෙන් සිට මේ උපන් සෑම ජීවිතයකදීම ඇය ඇමතුවේ පින්නතුනි සුමනා කියන නමින්. අපේ බුදුහාරන් කාලේ මේ ඉපදුනේ කොහෙද? කොසල් රජුරුවන්ගේ මාලිගාවේ. නැත්නම් කොසල් රජුරුවන්ට දාව උපන් පින්නතුනි කුමාරිකාවක් මේ. ඇයට තමයි මේ කතාව ඇහුනේ. මොන කතාවද? මේ දරුව දෙන්නගේ කතාව. දැන් එක්කෙනෙක් තමයි පින්නතුනි රාජකුමාරිකාවගේ පුතෙක්, අනෙක් කෙනා තමයි දාසියගේ පුතා. මේ දෙන්නම එක දවසේ ඉපදුනේ. හැබැයි වැඩේ කියන්නේ එක්කෙනෙක් බුදිය, ඒ කියන්නේ මේ රාජකුමාරිකාවට දා උපන් පුතා බුදියන්නේ ඇඳේ. නමුත් අර දාසියට දා උපන් පුතා බුදියන්නේ පින්නතුනි එතරම් ළඟ පැදුරු කඩමාල්ලක් කලාගෙන බුදිය ගන්නවා.
මේ දෙන්න මේ විදියට කතා කරනකොට මේ කතාව අහන් ඉඳලා මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා බලන්න සුමනා රාජකුමාරිකාව දවසක් පින්නතුනි ගියා පන්සලට. ගිහිල්ලා බුදුරජාන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ ශාසනයේ ශ්‍රාවකයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම ශ්‍රද්ධාවෙන් සීලයෙන් ප්‍රඥාවෙන් සමානයි බුදුහාමුදුරුවනේ. ඒ වුණාට එක ශ්‍රාවකයෙක් දන් දෙන්න කැමති, එක ශ්‍රාවකයෙක් බුදුහානේ දන් දෙන්න කැමති නෑ. බුදුරජාන් වහන්සේ මරණින් මත්තේ මේ දෙන්න සර්ග ලෝකේ කියන්නේ දිව්‍ය ලෝකෙ තුල උප්පත්ති ලබනවා. එහෙම ඉපදුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ මොවුන්ගේ මේ දෙන්නගේ විශේෂත්වයක් තියෙනවද කියලා ඇහුවා. භාගතුන් වහන්සේ වදාළ සුමනාවනි විශේෂත්වයක් තියෙනවා. යම් කෙනෙක් දන් දෙන්නේ නැත්නම් දෙව්ලෝ ඉපදුනත් ඔහුගේ දිව්‍ය ආයුෂ, දිව්‍ය වර්ණය, ඒ වගේම සැපය, යසස, අධිපති භාවය කියන මේ කරුණු පහ ලැබෙන්නේ දන් නොදෙන කෙනාට. හැබැයි යම් කෙනෙක් දන් දීලා තියෙනවා නම් දිව්‍ය ලෝක විපත්තිය ලැබුවත් දිව්‍ය ආයුෂ, දිව්‍ය වර්ණය, සැපය, යසස, අධිපති භාවය කියන මේ කරුණු ටික ලැබෙනවා. ඊට පස්සේ අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ඔවුන් දිව්‍ය ලෝකෙන් චුත වෙලා යම් කිසි දවසක මනුස්ස ලෝකෙට ආවොත් මනුස්ස ලෝකෙ ඉපදුනොත් බුදුහානේ එතකොට වෙනසක් තියෙනවද? බුදුහාර වදාලා ඒත් වෙනසක් තියෙනවා සුමනාබෙනි. යම් දායකයෙක් මිනිසත් බවක් ලැබුවත් මනුෂ්‍ය ආයුෂ, වර්ණය, සැපේ, යසස, අධිපති භාවය කියන මේ කරුණු පහෙන් නොදුන්න කෙනා මේ කරුණු පහ නොදුන්න කෙනාට ලැබෙන්නේ නැහැ. ස්වාමීනි භාගතුන් වහන්සේ මොවුන් දෙන්න යම් දවසක බුදුහාන්නේ පැවිදි වුණොත් එතකොට වෙනසක් තියෙනවද බුදුහාමුදුරුවනේ? පැවිදි වුණත් දීප කෙනාගේ නොදීප කෙනාගේ වෙනස තියෙනවා. බුදුහාදේශනක සුමනාවෙනි දායකයෙක් පැවිදි වෙනව නම් කරුණු පහකින් නොදෙන්න මැඩගෙන සිටිනවා කිව්වා. වෙනත් අය විසින් පූජා කරන චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියන මේවා පරිභෝග කරනවා. අන්‍යයන්ගේ ගෞරවය ලැබිලා වෙනත් සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ඉන්නව නම් ප්‍රියමනාප කාය කර්ම, වාක් කර්ම, මනක් කර්ම කියන මේවා තුළ බහුලව යෙදෙනවා. දැන් කවුද පින්නතුනි දෙන කෙනා? එතකොට මිනිසත් බවක් ලැබුවත් දීප කෙනාගේ නොදීප කෙනාගේ වෙනස තියෙනවා. ඊළඟට දිවි ලෝකයට ගියත් දීප කෙනාගේ නොදීප කෙනාගේ පින්නතුනි වෙනස තියෙනවා. ඊට පස්සේ පැවිදි වුණා කියමුකෝ. ඒ පැවිදි වුණත් දීප කෙනාගේ නොදීප කෙනාගේ වෙනස තියෙනවා. ඒ කියන්නේ පැවිද්දන් අතරත් පින්නතුනි භික්ෂුන් වහන්සේලා අතරත් සමහර භික්ෂුන් වහන්සේලාට ලැබෙනවා. සමහර භික්ෂුන් වහන්සේලාට ලැබෙන්නේ නැහැ එහෙම. ඒ දීප නොදීපයේ වෙනසයි. දැන් පින්නතුන්ට මතකයි පින්නු දන්නවද අපි හිතමුකෝ අපිට හොඳ සිවුරක් හම්බෙනවා. ඒ වගේ සිවුරක්, වටිනා සිවුරක් හම්බ වෙන්නේ පෙර සංසාර ජීවිතයේ පින්නතුනි ඒ වගේ වටිනා සිවුරක් දීපු නිසානේ. දැන් දීපු දෙයට හරියන්න අපිට යමක් අපිට සිවුරක් ලැබුණා. එතකොට අපේ පින මොකද වෙන්නේ? අහෝසි. දායකයට මොකද වෙන්නේ? අලුතෙන් පිනක් එකතු වුණා. අන්න එතකොට දායකයට අලුතෙන් පිනක් එකතු වෙනවා. භික්ෂුව අර සංසාරේ සිවුර දීපු එකට හරියන්න සිවුරක් ඒ භික්ෂුවට ලැබුණා. එතකොට භික්ෂුවගේ පින අහෝසි. ඊට පස්සේ අහනවා සුමනා රාජකුමාරිකා බුදුරජාණන් වහන්සේ මොවුන් දෙන්න යම් දවසක අරිහත්ත්වයට පත් වෙනවා නම් ඔවුන්ගේ බුදුහාමුදුරුවනේ විශේෂත්වයක්, නානත්වයක් තියෙනවද, වෙනසක් තියෙනවද කියලා ඇහුවා. භාගතුන් වහන්සේ මනාවෙනි මේ කරුණේදී මම
ඔවුන්ගේ කිසිදු නානත්වයක් දේශනා කරන්නේ නැහැ. අරිහත්ත්වයේ නැත්තම් රහත් ත්වයටපත් වූයේ වෙනසක් නැහැ කිව්වා. ඒ කියන්නේ නිවනේ පින්නතුනේ කිසි වෙනසක් නැහැ. රහත් ත්වයටපත් වුණාට පස්සේ වෙනසක් නැහැනේ. රහත් ත්වයටපත් වුණාට පස්සේ දීපු කෙනාය නොදීපු කෙනාය කියලා වෙනසක් නැහැ පින්නතුනි. ඒ දෙන්නටම නිවන අවබෝධ වෙලා. දැන් පින්නතුන් දන්නවා ලෝසක මහරහතන් වහන්සේ. උන්වහන්සේට ජීවිතයේ අවසාන කාලේ වෙනකන් පුසපිරෙන ආහාරයක් ලැබුණ නැහැ නේ පින්නතුනි. සරියුත් මහරහතන් වහන්සේ තමයි අවසාන මොහොතේ පිණ්ඩපාතේ වැඩම කළා. උන්වහන්සේගේ අතට පාත්‍රයවත් දුන්නේ නැතුව සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි තමන් වහන්සේගේම අතින් අනාන බත් ටික දාන ටික පින්නතුනි ලෝසක මහරහතන් වහන්සේට වැළඳුවේ. අතර දෙන්නේවත් නැහැ පින්නතුනි පාත්‍රේ. මේ අතර දුන්න හැටිය පින්නතුනි ඒ ධානි අතුරු දහන් වෙනවා. ධානි නැති වෙනවා පින්නතුනි. ඔන්න බලන්නකෝ. නමුත් උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. ඒ නිසා රහත් ත්වයටපත් වුණාට පස්සේ රහතන් වහන්සේගේ ඒ දීප නොදීප වෙනස තියෙන්න පුළුවන්. නමුත් පින්නතුනි නිවනෙහි කිසි වෙනසක් නැහැ. සුමනා රාජකුමාරිකාව කියන සාමීනි ආශ්චර්යයි බුදුහාමුදුරුවනේ අద్භූතයි. එහෙනම් ඔබ වහන්සේ කියන්නේ දෙවියන්ටත් පින් ඕනේ. මිනිස්සුන්ටත් පින් ඕනේ. පැවිද්දන්ටත් පින් ඕනේ. පින්ම උපකාර වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවනේ දන් දීමම තමයි නේද සුදුසු. ඔව් සුමනාවේදී දන් දීමම තමයි සුදුසු. මේ තමයි පිළිතුරු සූත්‍රයේ සාරාංශය. මේ සුමනා සූත්‍රය. එතකොට මෙතෙන්දී ඉගෙන ගන්න පින්නතුනි කරුණු කීපයක් තියෙනවා. ඒ තමයි දැන් අපි අර මුලින් කිව්ව කොසල් රජුගේ මාලිගාවේ රාජකුමාරිකාවට දාව උපන් පුතා බුදිය ගන්න පින්නතුනි ඇඳ උඩ. නමුත් අර දාසියට දාව උපන් පුතා බුදිය ගන්න පැදුරු කඩමාල්ලක. නමුත් මේ දෙන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මහාන වෙලා හිටපු දෙන්නෙක් සාමින් වහන්සලා දෙන්නෙක්. හැබැයි එක්කෙනෙක් පිරුවේ සානානිය වත අනෙක් කෙනා පිරුවේ පින්නතුනි බත්තග්ග වත. එතකොට බත්තග්ග වත පිරුවේ කවුද? පින්නතුනි බත්තග්ග වත පූර්ණය කළේ අර ඇඳේ හිටපු කුමාරයා. බත්තග්ග වත කියලා කියන්නේ තමන් පිණ්ඩපාතේ වැඩම කරලා මේ තමන් පින්නතුනි වළඳනවා. සාරාණීය වත කියලා කියන්නේ පිණ්ඩපාතේ වැඩම කරලා ඒ භික්ෂුන් වහන්සේ ආපහු පන්සලට වැඩම කළා අර දානශාලාවේ ඉන්න අනිත් ස්වාමින් වහන්සේලාට තමන්ගේ පාත්‍රයෙන් පින්න ටික ටික බෙදනවා. තමන් කරගෙන ආව පිණ්ඩපාතේ. බුදුහාමුදුරු දේශනා කරනවා පින්වත්නි මේ බත්තග්ග වත සහ සාරාණීය වත විශේෂයෙන් පින්නතුනි සාරාණීය වත භාගතුන් වහන්සේ වදාලා මේ සාරාණීය වත සම්පූර්ණ කරන භික්ෂුවට පින්නතුනි ඒ ටික සිද්ධ කරන්න ඕනේ මේ විදියට. සාරාණීය වත කියලා කියන්නේ දැන් පින්නතුන් දන්නවා පිණ්ඩපාතේ වැඩම කළා තනියෙන් වළඳන්නේ නැතුව දානශාලා වැඩ ඉන්න අනිත් භික්ෂුන් වහන්සේලාටත් පින්නතුනි මේ දාණයෙන් කොටසක් පූජා කරනවා. ටික හරි පූජා කරනවා. මේක සම්පූර්ණ වෙන්නේ කවදාටද? අවුරුදු 12ක් පින්නතුනි මේ විදියට මේ සාරාණීයවත පුරන්න ඕනේ. අවුරුදු 12. අර 12 වෙනි අවුරුද්දේ අන්තිම දවසේ මේ සාමින් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා දානශාලාවට ඇවිල්ලා පින්නතුනි පාත්‍රයේ තියෙනවා දානශාලාවේ. තියලා උන්වහන්සේ කරන දේ තමයි මූණකට හොදගන්න පින්නතුනි එළියට වඩිනවා. එළියට වැඩියහම අනිත් ස්වාමින් වහන්සේලා දානශාලාවට වැඩලා අර පිරිච්ච පාත්‍රයේ තිබුණු පිණ්ඩපාත ටික මුණුවහන්සේලා කරන්නේ මොකද්ද? බෙදාගෙන වළඳනවා. දැන් තියෙන හිස් පාත්‍රේ. අනේ අර පිණ්ඩපාත කරගෙන ආපු ස්වාමින් වහන්සේ මූණකට හොදගෙන ආපහු දානශාලාවට ඇවිල්ලා බලනකොට
අර පාත්‍රයේ පින්නතුනි මොකුත් නැහැ. අනිත් ස්වාමීන් වහන්සේලා වළඳලා. අන්න ඒක දකින්නකොට මේ ස්වාමීන් වහන්සේට අසතුටක් නොවි සතුටක් ඇති වුණොත් මට ලොකු ලාභයක් ලැබුණේ. මගේ වත සම්පූර්ණයි. මට සතුට වෙන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලා මම පිණ්ඩපාත කරගෙන ආපු දාන ටික වළඳලා තියෙනවා. එදිසම සතුට වෙනවා. අන්න ඒ සතුටටපත් වුණොත් තමයි අවුරුදු 12 වෙනකොට පින්නතුනි 12 වෙනි අවුරුද්දේ මේ ටික ලවසන් වුණාට පස්සේ ඒ සාරාණීවත සම්පූර්ණ වෙන්නේ. එතකොට පින්නතුනි සාරාණීයවත සම්පූර්ණ කර භික්ෂුවට බුදුහාමුදුරු දේශනා කළ ආනිසංස 4ක් ලැබෙනවා. පළවෙනි එක තමයි ඒ භික්ෂුවට පින්නතුනි කවදාවත් දානි වරදින්නේ නැහැ. දෙවෙනි එක තමයි ඒ පාත්‍රයේ කොඹදු ඒ කියන්නේ දානි වළඳන වෙලාවක් තියෙනව නම් ඒ වෙලාවට පින්නතුනි කොයි වෙලාවකවත් ඒ පාත්‍රේ දානි ඉවර වෙන්නේ නැහැ. දානි නැති වෙන්නේ නැහැ. තුන්වෙනි එක තමයි දුර්භික්ෂ කාලයකදී වුණත් ඒ භික්ෂුවට පින්නතුනි දානි කවදාවත් වරදින්නේ නැහැ. දුර්භික්ෂ කාලයකදී වුණත්. හතරවෙනි එක තමයි සාංගික දානයකදී ඒ භික්ෂුවට ලැබෙන්නේ පින්නතුනි අග්‍රම දෙයමයි. පින්නතුන් දන්නවා මේ ලංකාවේ ගමක් තියෙනවා කීරගාම කියලා. කීරගාම කියන්නේ පින්නතුනි කිරම. ඒ කියන්නේ බලස්මුල්ල පැත්තේ තියෙන ගමක්. අන්නේ කිරම පැත්තේ සාමින් වහන්සේ කෙනෙක් පින්නතුනි අවුරුදු 12ක් මේ සාරාණීයවත සම්පූර්ණ කළා. දැන් පින්නතුන් දන්නවනේ සාරාණීයවත කියන්නේ මොකද්ද? පිණ්ඩපාතේ වැඩම කළා Taman තනියෙන් වළඳන්න නැතුව අනිත් සාමින් වහන්සේලටත් අර කරගෙන ආ පිණ්ඩපාත ටිකෙන් ටික ටික පාත්‍රයට පින්නතුනි බෙදනවා අනිත් සාමින් වහන්සේලාගේ. 12 වෙනි අවුරුද්දේ ඒ කියන්නේ අවුරුදු 12ක් මේ විදියට කරලා අර විදියට ඇඟපත හොද ගන්න ගියාම හිස් පාත්‍රය දැකලා සතුටු වෙනවා නම් අන්න එතකොට සාරාණීයව සම්පූර්ණයි. මේ ස්වාමීන් වහන්සේ මේක සම්පූර්ණ කළා. දවසක් පින්නතුනි කිරම කියන මේ ගමට ස්වාමීන් වහන්සේලා 69ක් පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩියත් උන්වහන්සේලාට බඩ පිරෙන තරම් ආහාරයක් දානයක් ලැබුණේ නැහැ පින්නත්නි. මේ ස්වාමීන් වහන්සේට මේ 69 පින්නතුනි මුණ ගැහිලා අහනවා ඔබ වහන්සේලාට දානි හම්බුණාද? හම්බුණා ස්වාමීන් නමුත් කුස පිරෙන දානයක් හම්බුන්නේ නැහැ කිව්වා. හරි. එහෙනම් ඔබ වහන්සේලා විහාරයට වඩින්න මම ඔබ වහන්සේලාට දානය අරගෙන එන්නම් කිව්වා. ස්වාමීනි 69ක් ඉන්නවනේ ඔබ වහන්සේ කොහොමද අපිට දානි දෙන්නේ? ඔබ වහන්සේලා විහාරයට වඩින්නකෝ මම දානි හදාගෙන එන්නම් කිව්වා. මම දානි අරගෙන එන්නම් කිව්වා. මේ ස්වාමීන් වහන්සේ සාරාණීයව සම්පූර්ණ කරපු නිසා පින්නතුනි අනේ ගමට පිණ්ඩපාතේ වැඩියොත් පාත්‍රේ පුරාම් පින්නතුනි පිණ්ඩපාත ලැබෙනවා. වරින් වර කීප වතාවක්ම පිණ්ඩපාතේ වැඩම කරලා අර 69ටම පින්නතුනි දානෙ දුන්නනේ මේ ස්වාමීන් වහන්සේ. අන්න බලන්නකෝ ඒ භික්ෂුවට කවදාවත් සාරාණීයව සම්පූර්ණ කළාට පස්සේ දානෙ වරදින්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේම පින්නතුනි දවසක් ඔන්න බලන්න අනුරාධපුරේ හිටියනේ මහානාග රජ කෙනෙක් මහානාග කියලා. මේ රජුරුව පින්නතුනි සේල චෛත්‍ය හදලා 7 වෙනි දවසේ, ඒ කියන්නේ දවස් 7ක් පින්නතුනි එක දිගට සංඝික දාන දුන්නා. සේල චෛත්‍ය හදලා රජුරුව දවස් 7ක් එක දිගට මේ සංඝික දාන දුන්නා. 7 වෙනි දවසේ, ඒ කියන්නේ සංඝික දානේ 7 වෙනි අන්තිම දවසේ රජුරුව යම්කිසි මිනිස්සෙකුට කතා කරලා කියනවා මිනිස්සයෝ මගේ රජමාලිගාවේ තියෙනවා වටිනා සලුවක්. ඒ සලුව පුළුවන් නම් අරගෙන එන්න. අද මේ සංඝික දානේ 7 වෙනි දවසේනේ මම ඒ සලුව මහා සංඝයාට පූජා කරන්න ඕනේ. දැන් මේ මිනිස්සයා පින්නතුනි මාලිගාවට යනවා. ගිහිල්ලා මාලිගාවෙන් අර වටිනා වස්ත්‍රය පින්නතුනි නැත්නම් වටිනා මේ ලක්ෂයක් වටින මේ සලුව අරන් එනකොට අර සාරාණීයවත සම්පූර්ණ කරපු ස්වාමීන් වහන්සේ මගදී මුණ ගැහෙනවා. මුණ ගැහුණාම මේ ස්වාමීන් වහන්සේ අහනවා කොහෙද යන්නේ? ස්වාමීනි ඔබ වහන්සේ දන්නේ නැද්ද? අද මහානාග රජුරුව සේල චෛත්‍ය හදලා 7 වෙනි දවසේ අද සංඝික දානි රජුරුවන්ට මේක පූජා කරන්න ඕනේ මහා සංඝරත්නයට.
මේ ස්වාමීන් වහන්සේ මහපාරේදී අර සලු වරන් යන මිනිස්සයාට කියනවා ඉතින් ඕක අරන් ගියාට ලැබෙන්නේ මටනේ. ඕක අරන් ගියාට ලැබෙන්නේ මට කිව්වා මේ ස්වාමීන් වහන්සේ කිව්වා. දැන් මේ මිනිස්සයා මේකත් අරගෙන රජුරවන්ට කිව්වා රජතුමනි හරි වැඩේනේ බලන්නකෝ. ස්වාමීන් වහන්සේ නමක් මගදී හම්බුණා. උන්වහන්සේ කිව්වා මේ සලුව ලැබෙන්නේ උන්වහන්සේට කියලා. එහෙම කොහොමද? රජුරව කිව්වා. හැබැයි මේ දානෙට පින්නතුනි මේ ස්වාමීන් වහන්සේත් වැඩියා. සාරාණීව සම්පූර්ණ කරපු ස්වාමීන් වහන්සේ දානට වැඩියා. වැඩම කරලා උන්වහන්සේත් මේ දානශාලා වැඩ ඉනකොට ඔන්න බලන්න පින්නතුනි සාරාණීව සම්පූර්ණ කරපු එකේ පින කුසලයේ බලන්න මේ වටිනා වස්තේ ලැබුණේ පින්නතුනි මේ හාමුදුරුවෝ. ඒ කියන්නේ පළවෙනි හාමුදුරන්ට පූජා කරනකොට උන්වහන්සේ කියනවා දෙවෙනි හාමුදුරන්ට පූජා කරන්නලු. දෙවෙනි හාමුදුරන්ට පූජා කරනකොට උන්වහන්සේ කියනවා තුන්වෙනි හාමුදුරන්ට පූජා කරන්නලු. මේ විදියට පින්නතුනි අතින් අතට පෙලින් පෙලට ගිහිල්ලා අන්තිමට මේ ලක්ෂයක් වටින සලුව ලැබුණේ මේ සාරාණීව සම්පූර්ණ කරු භික්ෂුවට. ඇයි මේ? ඒකනේ සාරාණීව සම්පූර්ණ කරපු කෙනාට ලැබෙන හතරවෙනි ආනිසංසය තමයි මොකද්ද පින්නතුනි? සාංගික දානයකදී අග්‍රම දේ ලැබෙන්නේ මේ භික්ෂුවටයි. ඒ නිසා දන් දීපු කෙනාගෙත් නොදීපු කෙනාගෙත් වෙනස පින්නතුනි මෙතනින් හොඳට තේරුම් ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ප්‍රතිපදාවන් 4ක් දේශනා කළා. ඒ තමයි දුක්ඛාපටිපදා, ධන්දාභිඥා. දුක්ඛාපටිපදා ප්‍රතිපදාව පින්නතුනි දුකයි. ධන්දාභිඥා නිවන් අවබෝධයේ පින්නතුනි බොහොම ඉක්මනින් සිද්ධ වෙනවා. දෙවෙනි එක තමයි දුක්ඛාපටිපදා කිප්පාභිඥා. ප්‍රතිපදාව පින්නතුනි දුකයි. නමුත් කිප්පාභිඥා ඊට ඉක්මනින් පින්නතුනි ධර්මය අවබෝධ වෙනවා. දැන් ලෝසක මහරහතන් වහන්සේ වෙන්නේ පින්නතුනි. ඒ කියන්නේ ප්‍රතිපදාව දුකයි උන්වහන්සේගේ. ඒ කියන්නේ දාන ටිකක් හරියට ලැබෙන්නේ නැහැ. ලැබුණත් පින්නතුනි ඒ පාත්‍රයේ පිරෙන්න ලැබෙන්නේ නැහැ දානේ. ඒ වගේම බඩ පිරෙන ආහාරයක් වළඳන්න හම්බෙන්නේ නැහැ. ප්‍රතිපදාව දුකයිනේ. ප්‍රතිපදාව දුක වුණාට පින්නතුනි කිප්පා භිඤ්ඤා ඉක්මනින්ම ධර්මය උන්වහන්සේට අවබෝධ වුණා. අනේකනේ කිව්වේ රහතන් වහන්සේ රහත් ත්වයට පත් වුණාට පස්සේ වෙනසක් නැහැ. අරහත්ත්වයේදී වෙනසක් නැහැ කිව්වා. දීපන දීපේක වෙනස අරහත්ත්වයේ තියෙන පින්නතුන්. නමුත් නිවනේ කිසි වෙනසක් දකින්නේ නැහැ. තුන්වෙනි එක තමයි සුඛාපටිපදා දන්දා විඥා. ප්‍රතිපදාව පින්නතුනි සැපයි. ඒ වගේම සිල් ගුණ පිරීමත් ඊට ඉක්මනින් සිද්ධ වෙනවා. දන්දා විඥා සිල් ගුණ පිරීම පින්නතුනි ඊට හිමීට සිද්ධ වෙනවා. ප්‍රතිපදාව සැපයි. ප්‍රතිපදාව සැපයි. නමුත් සිල් ගුණ පිරීම ඊට හිමීට තමයි සිද්ධ වෙන්නේ. හැබැයි හතරවෙනි එක බුදුහාරු දේශනා කරනවා සුඛාපටිපදා කිප්පා විඥා. ප්‍රතිපදාව පින්නතුනි සැපයි. කිප්පා විඥා ධර්මය අවබෝධ වීමත් ඉක්මනින්ම සිද්ධ වෙනවා. හරියට සරියුත් මහරහතන් වහන්සේට වගේ. ඒ උන්වහන්සේගේ ප්‍රතිපදාව පින්නතුනි සැපයිනේ. ප්‍රතිපදාව සැපයි. ධර්මය අවබෝධ වීමත් ඉක්මනින් සිද්ධ වුණා. අස්සජි මහරහතන් වහන්සේ යේ ධම්මා හේතුප්පබවා තේසං හේතතාගතෝ මේ ගාතාව කියනකොටම පින්නතුනි උපතිස්ස කියන තරුණිය සෝවාන් ඵලයේ පිහිටියනේ. අන්න බලන්නකෝ. එතකොට දැන් තේරෙනවද පින්නතුනි දීප නොදීපයක වෙනස කොහොමද කියලා? දැන් සමහරු ඉන්නවා දන් දෙනව නම් පින්නතුනි සකසා සපුරා අඩුවක් පාඩුවක් නොවන විදිහට සියතින්ම පින්නතුනි දන් දෙන්නට ඕනේ. සියතින් දන් දෙන්න ඕනේ. සියතින් දානේ සකස් කරලා සියතින් දන් දෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට පින්නතුනි අර තමන් දානේ සූදානම් කරනකොට සෑම දෙයක්ම කරනකොට බොහොම ගෞරවයෙන් ඒ වගේම ශ්‍රද්ධාව උපදවාගෙන සිද්ධ කරන්නේ. ඒ වගේම පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරනවා සකස් කොට දීමත් සකස් නොකොට දීමත් කියන මේ දෙකෙත් වෙනසක් තියෙනවා. සමහරු සකස් කළ සකසා සපුරා දන් දෙනවා. සමහරු නොසකසා සකස් නොකොට පිළිවෙලක් නැතුව දන් දෙනවා. පින්නතුනි මතක ඇති පායාසි රාජඤ්ඤ කියලා සූත්‍රයක් තියෙනවා. පායාසි රාජකුමාරයා පින්නතුනි දානයක් දෙන්න සූදානම් වුණා. ඒ දානෙට පායාසි රජුරුව රාජකුමාරයා දුන්නේ පින්නතුනි දැන් වලදන්න බැරිව නෙවෙයි නොසකසා සකස් නොකොට පිළිවෙලක් නැතුව පින්නතුනි දමල ගහන්නම් වගේ දුන්නේ.
දැන් මිනිස්සුන්ට ඇඳුමක් දෙනව නම් ඒ ඇඳුම පින්නතුනි රජ්ජුරුවෝ අතින් තියා පයින්වත් ස්පර්ශ කරන්නේ නැහැ. අතින් තියා පයින්වත් පින්නතුනි ඇඳුම ස්පර්ශ කරන්නේ නැහැ. එහෙම තමයි දන් දෙන්නේ. දෙනව නම් යම් කිසි දෙනෙකුට දෙයක් පාවිච්චි කරන්න පුළුවන් දෙයක්, වටිනා දෙයක්, පිළිවෙලක් අජ දෙයක්, ප්‍රයෝජනවත් වෙන දෙයක් පින්නතුනි දෙන්නට ඕනේ. ඒක තමයි වටින්නේ. අනිත් එක අපි හිතමුකෝ හිඟන මිනිස්සෙකුට නැතිබරි අහිංසක අසරණයෙකුට යමක් දුන්නත් තනි අතින් කවදාවත් දෙන්න එපා. අත් දෙකෙන් දෙන්න ඕනේ පින්නතුනි. දැන් අපි හිතමුකෝ අසරණ කෙනෙකුට බත් පැකට් එකක් අපි දෙනවා කියලා. නිකන් අපි එහෙම හිතමු. හැබැයි ඒක තනි අතින් දමලා ගහන්නම් වගේ එහෙම දෙන්න එපා. ඇයි? එතන වටිනාකම දෙන්නේ පින්නතුනි මිනිස්සයට නෙවෙයි. එතන වටිනාකම දෙන්නේ දෙන දෙයට. ඒ කියන්නේ දීමනාවට දාණයට වටිනාකම දෙන්නේ. එහා දරුවෙකුටවත් පින්නතුනි පුරුදු කරන්න හරි වටිනවා. උගන්වන්න. පුතේ දුවේ අසරණයෙකුට සීය කෙනෙකුට නැතිබරි කෙනෙකුට කාට හරි යමක් දෙනවා නම් තනි අතින් දමලා ගහන්න වගේ දෙන්න එපා. අත් දෙකෙන් දෙන්නට ඕනේ. අපේ ගුරුවරුණත් අපිට කියලා දීලා තියෙන පුංචි කාලේ මහාන වෙච්ච දවස්වල දායකෙක් පිරිකරක් පූජා කළත් තනි අතින් ගන්න එපා. අත් දෙකෙන් ගන්න ඕනේ. තවත් කෙනෙකුට යමක් දෙනකොට තනි අතින් දෙන්න එපා. අත් දෙකෙන් දෙන්න ඕනේ. ඒව හොඳ පුරුදු. ඒ ඉත වටිනාකම දෙන්න පින්නතුනේ දෙන දාණයට දීමනාවටනේ. ඔය පායාසී රාජඤ්ඤකින් රජුරු රාජකුමාරයා දානයක් දුන්නා. හැබැයි නොසකසා දුන්නේ. ඔහුට දාණයට පින්නතුනේ උදව් කළා උත්තර කියලා මානවකෙක්. උත්තර මානවකයා කිව්වා ඔබතුමා රජතුමනි ඔහොමනම් දන් දෙන්නේ ඕක හරියන්නේ නැහැ. ඔබතුමා දෙන්නේ නොසකසා බලන්නකෝ. ඔබතුමා ඇඳුම් දෙනව මිනිස්සුන්ට. ඔබතුමා අතින් තියා පයින්වත් ස්පර්ශ කරනවද බලන්නකෝ ඇඳුම්. ඒකනේ පින්නතුනේ පාවිච්චි කරන්න බැරි ඒවා. අන්න. දමල ගහන්නම් දැන් මේ දෙන්න පින්නතුනි මැරුණා. පායත රාජඤ්ඤත් ඒ වගේම උත්තර මානවකයත් මැරුණා. මැරිලා ගිහිල්ලා ඔන්න බලන්න පින්නතුනි පායාසි රාජඤ්ඤකින් රාජකුමාරයා නොසකසා සකස් නොකොට දන් දීපු නිසා සේරිස්සක නමින් හිස් දිව්‍ය විමානයක පින්නතුනි උප්පත්ති හිස් දිව්‍ය විමානයක උප්පත්ති ලැබුවා. උත්තර මානවකයා තව සකස් කොට පිළිවෙලක් කොට සකසා සපුරා දන් දුන්නු නිසා පින්නතුනි අන්න බලන්නකෝ දිවි ලෝකේ තවුසා දිවි ලෝකේ උප්පත්ති ලැබුවා. දවසක් ගවම්පති මහරහතන් වහන්සේ දිවි ලෝකයට වැඩම කරලා මේ හිස් දිව්‍ය විමානයකින් මේ පායාසි රාජඤ්ඤකින් රාජකුමාරයා දැන් රාජකුමාරයා නෙවෙයි දිවි ලෝකෙ පුදුණු මේ දේවතාවෙක්. නමුත් පින්නතුනි සකස් නොකොට පිළිවෙලක් නොකොට දන් දුන්නු නිසා අර හිස් දිව්‍ය විමානයක තමයි උප්පත්ති ලැබුවේ. ගවම්පති මහරහතන් වහන්සේ යන ඔබතුමත් එක්ක දන් දුන්නු අනිත් කෙනා කෝ කියලා ඇහුවා. අනේ ස්වාමිනේ උත්තර මානවකයා නේද? උත්තර මානවකයා සකස් කොට දන් දුන්න නිසා තවුසා දිවි ලෝකේ උප්පත්ති ලැබුවා කිව්වා. පායස රාජඤ්ඤ කියන මේ දිව්‍ය පුත්‍රයා කියනවා පින්නතුනි අනේ ගවම්පති මහරහතන් වහන්සේ මනුස්ස ලෝකයට වඩිනම නම් මිනිස්සුන්ට කියන්නකෝ සකස් නොකොට නොසකසා දන් දෙන්න එපා පිළිවෙලක් අජු දන් දෙන්න කියලා. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නව පින්නතුනි දන් දෙන්නේ නැහැ. තවත් කෙනෙක් දෙන දිහා බලලා පින්නතුනි සතුටු වෙන්න පුළුවන් කමකුත් නැහැ. ඔය පින්නතුන් දන්නවනේ කොසල් රජුරෝ පින්නතුනි දානියක් දුන්නා. ඒ දානේ පරද්දන්න ගමේ මිනිස්සු රටේ මිනිස්සු නගර මිනිස්සු තව දානයක් දුන්නා. කොසල් රජුරෝ ඊට වැඩිය හයියෙන් දානයක් දුන්නා ලොකුවට. ගමේ මිනිස්සු ඊට වැඩිය ලොකුවට දානයක් දුන්නා. අන්තිමට කොසල් රජුරෝ කල්පනා කළා කාටවත් දෙන්න බැරි විදිහට මම දානයක් දෙනවා. මේක තමයි අසද්දෘස මහා දානේ. අසද්දෘස ඒ කියන්නේ කිසිම මේ සමාන කරන්න පුළුවන් කමක් නැහැ පින්නතුනි. බුදු කෙනෙකුට එක වතාවක් ලැබෙන දානේ තමයි අසද්දෘස මහා දානය. ඒ අසද්දෘස මහා දානේ දෙන්න වාග්ය ලැබපු කෙනා තමයි කොසල් රජුරෝ. මේ දානෙට පින්නතුන්ට මතකයි රහතන් වහන්සේලා 500යි ඇත්තු 500යි ඉතින් මවා ගන්න බොහොම ලස්සන දානශාලාවක්. මේ දානටද අඟුලිමාල මහරහතන් වහන්සේ පින්නතුනි වැඩම කළා.
ඒ කියන්නේ එක රහතන් වහන්සේ එතන පින්නතුනි ඇතයි. එක රහතන් වහන්සේ එතන ඇතයි. ඒ කියන්නේ ඒ රහතන් වහන්සේ දානේ වලදලා අවසන් වෙනකන් අර ඇතා පින්නතුනි එතන දන ගහගෙන ඉන්නවා. මේක සිතින් මවා ගත්තාම ලස්සන දානශාලාවක්. ඉතින් මේ දේශනාවේ කියනවා පින්නතුනි අඟුලිමාල මහරහතන් වහන්සේත් මේ දානෙට වැඩියා. නමුත් අඟුලිමාල මහරහතන් වහන්සේ ගාව හිටපු ඇතා ටිකක් ඈතින් හිටියලු. අනිත් සියලුම සාමින් වහන්සේලා දාන වළඳනකොට උන්වහන්සේ ළඟින්ම ඇත්තෝ හිටියා පින්නතුනේ. නමුත් අඟුලිමාල මහරහතන් වහන්සේ ළඟ හිටපු ඇතා ටිකක් ඈතින් හිටියා. ඇත්තෝ පවා පින්නතුනේ උන්වහන්සේට බයයි. ඉතින් කෙසේ හෝවා රජ්ජුරුව මෙහෙම දාන දීලා අවසන් වුණාට පස්සේ මේ මාලිගාවේ හිටිය පින්නතුනි කාල සහ ජුන්න කියලා ඇමතුරු දෙන්නේ. මේ දාණයට වියදම් කරපු ධනය ගැන හිතලා මේ දෙන්නා මහා පුදුමාකාර විදිහේ කතා කිව්වනේ. අපේ මාලිගාවරයි මල්ලිකා දේවියත් ඉවරයි මේ මාස ගාණක් කන්න තිබුණු දේවල් දවසින් ඉවර කරගත්තා කියලා මේ විදිහට මහා පුදුමාකාර කතා කියන්න පටන් ගත්තා. දැන් බලන්නකෝ දානේ දුන්නේ කවුද? කොසල් රජ්ජුරුව. මල්ලිකා දේවිය. නමුත් ඒ දිහා බලලා සතුටු වෙන්න බැරි වුණේ කාටද? මේ ඇමතිවරු දෙන්නට. බලන්න දාන්නට වියදම් කළේ වෙන කවුරුවත්, දාන්නේ දුන්නේ කවුරුවත්. නමුත් ඒ දිහාවත් බලලා සතුටු වෙන්න බැරුණානේ පින්නතුනි බලන්නකෝ. හැබැයි මේ දාණයෙන් පස්සේ බුදුහාමුදුරුවෝ බණ කිව්වේ නැහැ. ධර්ම දේශනා නොකොටම බුදුහාමුදුරුවෝ විහාරයට වැඩියා. කොසල් රජුරෝ පින්නතුනි දානේ අස්පරස් කළ ඔක්කොම කළා. සවස් කාලේ පන්සලට ගිහිල්ලා බුදුහාමුදුරන්ට කියන බුදුහාමුදුරනේ මම ඔබ වහන්සේට දානේ දුන්නා. නමුත් දානේ පස්සේ ඔබ වහන්සේ බණ කිව්වේ නෑනේ. ඇයි බුදුහාමුදුරනේ? භාගතුන් වහන්සේ වදාළ කොසල් රජතුමනි මතක තියාගන්න ඔබතුමා දන් දුන්න ඒක හරි. නමුත් ඔබතුමා දුන්නු දානේ දිහා බලලා සතුටු වෙන්න බැරි දෙන්නෙක් මාලිගාවේ හිටියයි කිව්වා. බැරි වෙලාවත් ඒ අසද්දෘස මහා දානේ ආනිසංස මම කිව්වනම් ඒ දෙන්නගේ හිස හත් කඩකට පැලෙන්නත් ඉඩ තිබුණයි කිව්වා. බුදුහාරු ගාථාවකුත් ඒ වෙලාවේ දේශනා කළා. නවේ කදරියා දේව ලෝකං වජන්ති බාලාහවේ නප්ප සංසන්ති දානං දීරෝච දානං අනුමෝදමාන තේනේව සෝහෝති සුඛී පරත්ත. ඒ කියන්නේ නවේ කදරියා දේව ලෝකං වජන්ති. කදරියා කියලා කියන්නේ පින්නතුනි මසුරු මල තියෙන කෙනා. දේව ලෝකං වජන්ති මසුරු මල තියෙන කෙනා දිවි ලෝකේ වර්ජනය කරනවා. බාලා හවේ නප්ප සංසන්ති දානං. බාලයෝ නැත්තම් මෝඩ මිනිස්සු කවදාවත් දානයේ ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නේ නැහැ. නප්ප සංසන්ති දානං දීරෝච දානං අනුමෝදමාන. අන්න බලන්නකෝ ඥානවන්තය කරන්නේ මොකද්ද? අනුන් හෝ යමක් දෙනවනම් ඒ දිහා බලපෙ සතුට වෙනව පින්නතුනි. දීලා සතුට වෙනවා. දීරෝ දානං අනුමෝදමානත්තේ නේවසෝ හෝති සුඛී පරත්ත. ඒ හේතු කොටගෙන ඔහු මෙලවත් සැප ලබනවා, පරලොවත් පින්නතුනි සැප ලබනවා. බුද්ධ කාලේ හිටිය පින්නතුනි අපුත්තකල සිටුවරයෙක්. අපුත්තක. ඕකට දරුව හිටියේ නෑ. හැබැයි පුදුමාකාර ධනයක් තිබුණේ. මෙතුමා පින්නතුනි හදිසි අකාලේ මැරුණා. ඒ කාලේ නීතියක් තිබුණා දරුවෝ නැත්තම් දෙමව්පියෝ මලොත් ඒ ධනේ රාජසන්තක කරනවා. දරුවෝ නැත්තම්. දැන් අපුත්තතුමා මැරුණාට පස්සේ පින්නතුනි කොසල් රජුරෝ තමයි රජකම් කළේ. කොසල් රජුරෝ කරපු දේ තමයි අපුත්තක සිටුවරයාගේ සියලුම ධනය භාණ්ඩාගාරගත කළා. කරත්ත වලින් ඇද්ද කියන්නේ පින්නතුනි. ඒ ධනය ඒ බඩු මුට්ටු කොසල් රජුරෝ කල්පනා කළා දෙයනේ මේ මිනිස්සයා ඉන්න කාලේ හරියට කාලා බීලා නෑනේ. මෙච්චර ධනයක් තාම අදින්න මාලිගාවට භාණ්ඩාගාරයට යන්න ඕන බුදුහාමුදුරු ගාවට. පින්නතුනි කොසල් රජුරෝ බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ අපුත්තක සිටුවරයා මැරුණා. දරුවෝ හිටියේ නෑ. ස්වාමීනි භාගතුන් වහන්සේ බලතල පාවිච්චි කරලා තියෙන බලතල අනුව මං ඔහුගේ ධනෙ රාජසන්තක කළයි කිව්වා. මට ඒ ධනෙන් වැඩක් නෑ බුදුහන්නේ. මම අහන්නේ බුදුහාමුදුරුවනේ මිනිස්සුන්ට තිබිලත් කන්න පින නැත්තේ ඇයි කියලා ඇහුවා. කෙටියෙන්ම කියන්න. තිබිලත් කන්න පින නැත්තේ ඇයි? භාගතුන් වහන්සේ වදාලා
කොසල් රජතුමනි මතක තියාගන්න ඔය අපුත්තක සිටුවරයා පෙර සංසාර ජීවිතවල හොඳට දීලා තියෙනවා. නමුත් දුන්නට ඒ දේ දෙන දේ දිහා බලලා සතුටු වෙලා නැහැ කිව්වා. අන්න දීපු නිසා ලැබුණා, දීලා සතුටු නොවිච්ච නිසා තිබුණත් පින්නතුනි කන්න පින නැහැ. භුක්ති විඳින්න පින නැහැ. ඒක ලස්සන තැනක් නේ, මතක තියාගන්න. කෙනෙකුට බොහෝ කොට පින්නතුනි තියෙන්න පුළුවන්. හැබැයි සමහරුන්ට තියෙන දේ භුක්ති විඳින්න පින නැහැ. ඒකට හේතුව මොකද්ද? සංසාරේ ඕනතරම් පින්නතුනි මිනිස්සුන්ට දීලා තියෙනවා. නමුත් දීපු නිසා ලැබිලා තියෙනවා. නමුත් දීලා ඒ දේ දිහා බල සතුට නොවිච්ච නිසා තිබුණත් පින්නතුනි සමහරුන්ට කන්න පින නැහැ. ඔය අපොතුතුමාගේ කතාවේ කියනවා පින්නතුනි, දැන් අපොතුතුමා සමහරලාට දැන් ගමනක් යන්න තියෙනවා කිව්වහම සේවකයන්ට කියනවා ගමනක් යන්න තියෙනවා කියලා. සේවකයෝ සෝදානම් කරන්න තියෙන හොඳම වාහනේ. මේ මිනිස්සේ මේ බර කරත් එක යනවා. අපේ මේ නැතුව නෙමෙයි තියෙන මිනිස්සේ. ඊට පස්සේ දැන් සේවකයෝ කැම ටික බෙදලා ගෙනත් දෙන්න රත්තරන් පිඟානක පින්නතුනි. මේ මිනිස්සු යනවලු මේ ওই බත් ටිකක් ගන්න රත්තරන් පිඟානක් ඕනද කියලා. පින්නතුනි රත්තරන් නෙමෙයි තියෙන මිනිස්සයා මැණික් පිඟාන හරි කන්න එපාය. ඒ නිසා තියෙන දේ පින්නතුනි භුක්ති විඳින්න. හැබැයි තිබිලත් භුක්ති විඳින්න පින නැත්තම් යම් කෙනෙකුට මතක තියාගන්න, මම සංසාරේ දීලා තියෙනවා. නමුත් මම දීලා සතුටුලා නැහැ, මට ඒකයි භුක්ති විඳින්න බැරි. දැන් එතකොට තේරෙනවනේ පින්නතුනි මේ බත්තග්ග වතත් සාරාණීය වතත් කියන මේ දෙක පූර්ණේ කරපු මේ සාමින් වහන්සේලාගේ පින්නතුනි වෙනස. අනිත් එක තමයි දැන් යම් කෙනෙක් බුද්ධ පූජාව තියෙන බුද්ධ පූජාව තියලා පින්නතුනි තමන් කන්න හොඳ නැහැ. සමහරව අහනවා හාමුදුරනේ බුද්ධ පූජාව අපි තියලා අපි කෑවට කමක් නැද්ද කියලා. බුද්ධ පූජාව තමන් තියලා තමන් කන්න හොඳ නැහැ. එතකොට තමන්ට තියාගන්න පූජාවක් බවට පත් වෙනවා. අනිත් එතකොට ඔක්කොට වඩා හොඳට බුද්ධ පූජාව තියෙනවා. ඇයි කොහොමද දන්නවනේ මේක හම්බෙන්නේ මට කියලා? ඒ නිසා ඒ බුද්ධ පූජාව අසරණ මිනිස්සෙකුට, නැති බැරි කෙනෙකුට, සතෙකුට, කුරුල්ලෙකුට එහෙම දෙන එක පින්නතුනි වෙනම කතාවක්. නමුත් බුද්ධ පූජාව තියලා තමන් බුද්ධ පූජාව කන්න පටන් ගත්තොත් ඒක තමන්ට තියාගන්න පූජාවක් බවට පත් වෙනවා. තමන් කන්න එපා. අනිත් එක බුදු කෙනෙක් ඔය ජීවමාන කාලේ බුදු කෙනෙකුටම කියලා යමක් වෙන් කළොත් පින්නතුනි වළඳලා දිරවන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුවන්ට විතරයි. ඇයි? බුදු කෙනෙක් ජීවමාන කාලේ බුදු කෙනෙකුටම කියලා යමක් ආහාරයක් දානයක් වෙන් කරනකොට ඒකට දිව්‍යයන් දෙවියන් පින්නතුනි ජීවි ඕජස් ඇතුළු කරනවා. දැන් පින්නතුන්ට මතකයිනේ සුජාතාව බුදු වෙනකොට අපේ බුදුහාමුදුරන් දුන්න කිරිපිටු දානයත් ඒක බුදුහාමුදුරන්ට විතරමනේ හැදුවේ. ඒක වළඳන්න පුළුවන් බුදුහාමුදුරන්ට විතරයි. ඒ වගේම චුන්දකර්මාර පුත්‍රයා භාගතුන් වහන්සේ පිරිනිවන් පාන්නට කලින් දුන්නු සූකර මද්දව දානේ ඒකත් පින්නතුනි වළඳලා දිරවන්න පුළුවන් කාටද? භාගතුන් වහන්සේටයි. මොකද ඒකත් වෙන් කළේ භාගතුන් වහන්සේට විතරයි. හැබැයි බුදුහාමුදුරු වදාලා ආනන්ද මතක තියාගන්න, මගෙන් පස්සේ චුන්දට අවඩක් වෙන ඉඩ තියන්න එපා. මොකද අන්න මිනිස්සු කියාවේ මේ චුන්දකර්මාර පුත්‍රයාගේ දාන වල තමයි බුදුහාමුදුරු පිරිනිවන් පෑවේ කියලා. නෑ පින්නතුනි. භාගතුන් වහන්සේ අදිෂ්ඨාන කළානේ මේන් 3 මාසයක් ගිය තැන මං පිරිනිවන් පානවා කියලා. අන්නේ 3 මාසේ ඒ දවස එළඹිලා තිබුණෙත්, ඇවිල්ලා තිබුණෙත් පින්නතුනි හරියටම මේ චුන්දකර්මාරගේ දාන දවසේමයි. එහෙම නැතෝ හිතන්න එපා මේ චුන්දකර්මාරගේ දාන වල මුලිසයි බුදුහාමුදුරු පිරිනිවන් පෑවේ කියලා. නෑ. භාගතුන් වහන්සේ 3 මාසයකින් පිරිනිවන් පානවා කියලා අදිෂ්ඨානයක් කරගත්තනේ. ඒ අදිෂ්ඨානේ අවසාන දවස් තිබුණේ පින්නතුනි එදාමයි. එදාම කියන්නේ මේ චුන්දකර්මාරගේ දාන දවසේ. එතන බුදුහාමුදුරු වදාලා ආනන්ද සුජාතාව බුදුවනදා මට දුන්නු කිරිපිඩු දානයත් චුන්දකර්මාර පුත්‍රයා මේ පිරිනිවන් පාන්නට කලින් දවස් දුන්නු සූකර මද්දව දානයත් ආනන්ද දෙකම එක මානිසංස බව මතක තියාගන්න කිව්වා. දෙකම එක මානිසංස. පින්නතුනි බුදු කෙනෙකුට ලැබෙන පළවෙනි දානයත් බුදුහාඳුරෝ පිනිවන්න පාන කලින් දෙන දානයත් මොනතරම් පින්නතුනි වාසනාවන්තේ පුජ්‍යලේ වාසනාවන්තද මොනතරම් පින්නතුනි එයන්ට ලොකු ලාභයක් ලැබිලා තියෙනවද? ඒ නිසා මේ අපි ඉගෙන ගත්ත පින්නතුනි
දීප නොදීප එකේ වෙනස, මනුස්සාත්ම භාවයක් ලැබුවත් ඒකේ දීප නොදීප වෙනස තියෙනවා. ඊළඟට දිවි ලෝකයේ පුදුනත් ඒත් වෙනසක් තියෙනවා. ඒ දෙන්න පින්නතුනි පැවිදි වුණොත් ඒත් වෙනසක් තියෙනවා. නමුත් අරිහත්වේදී වෙනසක් නැහැ. ඒ අරිහත්වයේ වෙනසක් නැහැ කියන්නේ පින්නතුනි නිවන වෙනසක් නැහැ. රහත් වුණාට පස්සේ රහත් ත්වයටපත් වුණාට පස්සේ ආයි මෙයා දුන්නය මෙයා නොදුන්නය කියලා එහෙම නැහැ පින්නතුනි. උන්වහන්සේ අනිවාර්යෙන් මේ සතර ගමන නිමා කරනවා. ඒ සමේ ඉගෙන ගත්තේ අංගුත්තර නිකාය පංචක නිපාතේ සුමනා වග්ගයේ තිබෙන සුමනා කියන සූත්‍ර දේශනාව. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා උතුම් පුණ්‍ය කුසල් බලයෙන් පින්වත් හැමදෙනාට මුතුම් අමාමහ නිර්වාණ භෝධේම සාක්ෂාත් වේවායි සාදු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ සන්ධ්‍යා එවාගේම ප්‍රියානි නයනා කියන මේ දියණිවරු තිදෙනා, ඒ වගේම බෑනාවරුන් දෙපළ සහ මුණුබුණු බිරිබිරියන් ඇතුළු පවුලේ පින්නතුන්. බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ දියණිවරු දෙපළ, ඒ වගේම දියණිවරු තිදෙනා, බෑනාවරු දෙපළ මේ පින්කම සිද්ධ කළ විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ මීට වසර 4කට කලින් පරලොව සැපත් වන්ට යෙදුණු සමරසේන විජේතුංග ආදරණීය පියාණන්ට, ඒ වගේම වසර 3කට කලින් පරලොව සැපත් වුණු චිත්‍රා විජේතුංග මෑණියන් ප්‍රදාන කොට ඇති පරලොව සැපත් සීලූම ඥාතීත මිත්‍රාදීන්ට මේ පිං ලැබේවා. අපේ සමරසේන විජේතුංග පියාණන්ටත් ඒ වගේම චිත්‍රා විජේතුංග මෑණියන්ටත් මේ උතුම් පුණ්‍ය කුසලයේ අනුමෝදන් වේවා. ඒ අම්මාගේ තාත්තාගේ සසර ජීවිතේ පරලොව ජීවිතේ සුවපත් වේවා. උතුම් වූ නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු 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 කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සියලු සත්වයන්ට සංසාර දුකින් මිදෙන්නටත්, ඒ වගේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිසත් මේ ධර්ම දානමේ කුසලයේ හේතු වාසනා වේවා. ප්‍රඥා නාලිකාව ඔස්සේ අද ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලක්පැසි ලෝවච සෑම දිනාටම ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්තා උතුම් පුණ්‍ය කුසල් බලයෙන් නිර්වාණ භෝධේම සාක්ෂාත් වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. දේශක්ඛයෝ